ඩොට් මාක් IQ YouTube channel එකට එකතු වෙච්ච ඔයාලා ඔක්කොම ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් වෙනවා වගේම. ඉතින් අදත් අපි ඔයගලන්ට අරගෙන ආවා කෙටි ක්‍රමයක්. මේ කෙටි ක්‍රමයේ මගින් ඔයාලට පුළුවන් IQ ගණන් ලේසියෙන් හදාගන්න මෙන්න මේ ක්‍රමයේ ආශ්‍රිත ගණන් වල. ඉතින් අපි යන් අද වීඩියෝ එකට කතා කරලා බලමු. යන්න කලින් කියන්න ඕනේ අපේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා පුළුවන් පහතින් subscribe button එක click කරලා එතන තියෙන bell icon එක click කරොත් එහෙම අපේ වීඩියෝ එක දාපු ගමන් අනිවාර්යෙන් notification එක ඔයාලා ළඟට ගෙන්න ගන්න. ඒකට වීඩියෝ එකක්වත් මා ගන්න නැතුව බලා ගන්න හැකියාව තියෙනවා. ඔයාලට ඒ වගේම අපේ වීඩියෝස් හොඳයි නම් like එකක් දාන්න. ඔයාලට තියෙන ගැටලු අපි මේ වලකින් අහන උත්තර يعني ප්‍රශ්න දීලා අපි උත්තර අහනවා. ඒ උත්තරات අපිට ඔයාලන්ට පුළුවන් comment කරන්න. ඒ වගේම හොඳ හෝ නරක හෝ ඕනෙම දෙයක් ඔයාලන්ට පුළුවන් පහතින් comment section එකේ comment කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බාන්න share කරන්න තමතක කරන්න එපා. ඉතින් අපි යන් අද වීඩියෝ එක කුඩා පොදු ගුණාකාර ආශ්‍රයෙන් මෙන්න මේ ගැටලු විසඳීම තමයි අද වීඩියෝ එක. අද අපි ගිහින් බලමු වීඩියෝ එකේ මොනවාද කතා වෙන්නේ කියලා. මම අද කතා කරන වීඩියෝ එක එක්සෑම් එකකට විතර පොදු එකක් නෙමෙයි. මොකද කියනවා නම් මේක පොඩිම එක්සෑම් එකේ ඉඳන් ලොකුම එක්සෑම් වලට එනවා. ඒ කියන්නේ තරඟ විභාග ලොකු එක්සෑම් තියෙනවා. අපි ගත්තොත් එහෙනම් පරිපාලන සේවාව වගේ ලොකු එක්සෑම් තියෙනවා. ඒ වට උනත් මෙන්න මේ වගේ ගණන් එන්න පුළුවන්. මේවා ගණන් ආවොත් එහෙම මේවා ගණන් හදාගන්න ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒකට හේතුව මේ සංකල්පය මොකද්ද කියන එක දන්නේ නැද කතා කරන සංකල්පය. කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද? මේක හොයන්නේ කොහොමද? මේක හොයලා මේ වගේ ගණන් හදන්නේ කොහොමද කියන ක්‍රම තුනම. ඒ කියන්නේ ඒ තුන් ආකාරයෙන්ම අපි අද ඔයගලන්ට වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. අපි වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් යන්න හිටියොත් ඔයගලන්ට මෙන්න මේ ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. හරි. අපි බලමු වීඩියෝ එක කියන්නේ ගාන කතා කරන්න ගමන් මේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද කියලා. කුඩා පොදු ගුණාකාරය කියන එක මෙන්න මේ IQ ගණන් වලදී ගොඩක් දුරට ඕනේ වෙනවා. මේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ එක ගානකට නෙමෙයි එක වර්ග ගානකට නෙමෙයි ගණන් කීපයක් ගත්තොත් කීපයකටම ඕනේ වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපි ගමු 2. ඔන්න 2 3 4 ඔන්න ගත්තා. හරි. අපි බලමු කුඩා පොදු ගුණාකාරය පැත්තකින් තියමුකෝ. ඔන්න අපි කුඩා ගුණාකාරයෙන් පැත්තකින් තියලා දාගත්තා සමාන ලකුණු. අපි දන්නවා දෙකේ ගුණාකාර කියන්නේ මොනවද කියලා දන්නවනේ. දෙකේ ගුණාකාර කියන්නේ මොකක්ද කියලා දන්නවා. දෙකේ ගුණාකාරයක් විදිහට ඔන්න දෙක ගන්නවා. ඒ කියන්නේ දෙවරක් 1 2යි. ඒ වගේම දෙකේ ගුණාකාරයක් විදිහට දෙවරක් 2. දෙවරක් 2 4යි. ඊට දෙකේ ගුණාකාරයක් විදිහට දෙවරක් 3 6යි 8යි 10යි 12යි ඔන්න ඔහොම ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තුනේ ගුණාකාර. 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 9යි 12යි 15යි 18යි. ඔන්න ඒ විදිහට මම ඊට ගත්තා. 4 ගත්තොත් එහෙනම් 4 වරක් 1 4යි. 4 2 8යි 12යි 16යි 20යි 24යි ඔන්නෝමද අපිට මේක අනන්තයට දක්වාම ලියන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ මොකද්ද මම ලියුවේ? දැන් මේ මම ලියලා තියෙන්නේ මේ දෙකට තියෙන ගුණාකාර, තුනට තියෙන ගුණාකාර, හතරට තියෙන ගුණාකාර. හැබැයි අපිට ඕනේ කුඩා පොදු ගුණාකාර. දැන් අපි බලනවා කුඩා පොදු ගුණාකාර හොයන්න නම් මෙන්න මේ හැම එකටම පොදු ඒවා තියෙනවද කියලා. අපි බලමු. දෙක ගන්න බෑ. දෙකට විතරයි දෙක පොදු මෙතනදී ගන්න පුළුවන් එකට තියෙන්නේ. එතකොට මේකෙත් දෙක නැහැ මේකෙත් දෙක නැහැ. ඊට පස්සේ 4 ගත්තොත් 4 මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා හැබැයි මේකේ නැහැ. 6 ගත්තොත් මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකේ නැහැ 6. ඊට පස්සේ 8 ගත්තොත් එහෙම මෙතනත් තියෙනවා මෙතන නැහැ මෙතන තියෙනවා. 10 ගත්තොත් මෙතන තියෙනවා මෙතනත් නැහැ මෙතනත් නැහැ. හැබැයි ඔන්න අපිට අහු වෙනවා එකක් ඔය ඔක්කොගෙන් තියෙන එකක් ඔන්න 12. 12 එතනක් තියෙනවා මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතකොට මෙන්න මේ තුනේම තියෙන එකක් තියෙනවා නම් ඒ තුනේම තියෙන කුඩාම අගය තමයි අපි කුඩා පොදු ගුණාකාරය කියලා ගන්න. ඒ කියන්නේ මේ තුනේ කුඩා පොදු ගුණාකාරය 12. මේක හොයන ක්‍රමයක් තියෙනවා. මේක මම මෙහෙම අයින් කරගන්නම් මෙතනින්. ඔන්න අපිට ගන්න තියෙන්නේ 2යි 3යි 4යි කුඩා පොදු ගුණාකාරනේ. මේක ගත්තා අපි දෙකෙන් බෙදුවා. 2ට 1යි 3 බෙදෙන්නේ නැහැ. 3 එහෙමම ලිව්වා. 4ට 2යි. ඊට පස්සේ ඊට ආයි දෙකෙන් බෙදනවා මේක. ඒ හින්දා මේක එක බෙදෙන්නේ නැහැ. 1 එහෙමම ලිව්වා 3 බෙදෙන්නේ නැහැ. 2 1යි. ඊට 3 බෙදුවා. අපි හරියද කියලා බලන්නේ. 1යි 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 3 වර 2යි 6 වර 2 12 12 එනවා කුඩා පොදු ගුණාකාරය. ඕකත් ටිකක් සංකීර්ණ මම හිතන්නේ. දැන් මූලික සිද්ධාන්ත අමතක කරලා ඉන්න කට්ටියත් ඇති. ඒ කට්ටියට තව ටිකක් සංකීර්ණ. මම තව ටිකක් මේක සරල කරලා කියලා දෙන්න. මේ කොහොමද මේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද කියලා. හරි. ඔන්න මම ගන්නවා දැන් 1 2 3 කියන ඉලක්කන්ට ගන්න. ඊට පස්සේ එකේ ගුණාකාර නම් 1 2 3 4 5 6 7 8 9 10 ඕන තරම් දුරට යන්න පුළුවන්. ඒ කියන්නේ එක් වරක් 1 1යි එක් වරක් 2 2යි එක් වරක් 3 3 හැමෝම යන්න පුළුවන් ගුණාකාර. දෙකේ ගුණාකාර ගත්තොත් එහෙම
දෙවර දෙක දෙවරක 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි 20යි ඔහොම යන්න පුළුවන්. 3 ගත්තොත් එහෙම 3යි 6යි 9යි 12යි 15යි 18යි 21යි 24යි ඔහොම යන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේකේ ඉස්සල ක්‍රමය වගේ මේකට පොදියම තියෙනවා කියලා. එක පොදු නෑ මේ හැම එකටම. ඒක අතහැරලා දානවා. දෙක ගන්න පුළුවන්ද? දෙක පොදුත් නෑ. 3 දෙක පොදු නෑ කියන්නේ මේකට තියෙනවා මේ මෙතන මේ පේරි නෑ. 3 මෙතන තියෙනවා මෙතන නෑ මෙතන තියෙනවා. 4 මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන නෑ. 5 ගන්නත් බෑ. 5 මෙතන විතරයි තියෙන්නේ. 6 ගත්තොත් එහෙම ඔන්න අපිට එකක් අහු වුණා පළවෙනියෙන්ම 6. ඔන්න එකක් අහු වුණා 6. හරි. ඒකත් අතන දාමු. හරි. ඊට පස්සේ බලමු 7 ගන්න බෑ මෙතන. 8 මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන නෑ. ඊට පස්සේ 9 ගත්තොත් එහෙම 9 මෙතන තියෙනවා මෙතන නෑ මෙතනත් තියෙනවා. 10 මේ දෙකේ තියෙනවා මෙතන නෑ. 11 ඔහොම නෑ. ඊට පස්සේ දැන් මේකත් ඔයගොල්ලන්ට තවත් තේරෙන්නේ නැත්නම් අපි මේ දෙකක් විතරක් ගමුකෝ. අපි මේ තුන්වෙනි එක අතහැරලා මෙතන මේ හයත් අතහැරමුකෝ. ඔයගොල්ලන්ට මේක සරලවම තේරෙන්න ඕන නිසා මම මේක මේ විදිහට කරන්නේ. ඉතින් අපි දෙකක් විතරක් ගමුකෝ. හරි. මෙන්න මේක ගත්තාම අපිට ලේසි. මේක ගත්තාම මේ දෙකට විතරක් පොදු ඒවා බලමු. මේ දෙකට විතරක් පොදු ඒවා ගත්තොත් එක නෑ. ඔන්න දෙක තියෙනවා. දෙක තියෙනවා. 3 නෑ. ආයි 4 තියෙනවා. 5 නෑ. ආයි 6 තියෙනවා. 3යි. 7 නෑ. 8 තියෙනවා. 9 නෑ. 10 තියෙනවා. වගේ අපිට ගොඩාක් ඒවා හොරනවා. හැබැයි මේකේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ මෙහෙම මේ පොදුවේ බලනකොට ඉලක්කමක් වශයෙන් කුඩාම ඉලක්කමක් අපිට හොයනවා. ඒ මොකද්ද? 2. එතකොට 1යි 2යි කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද? 2. එතකොට 1යි 2යි කුඩා පොදු ගුණාකාරය 2. දැන් අපි හිතමු මෙහෙම අපි හිතමු මෙතන වෙන ඉලක්කම් දෙයක් කියලා 3යි 7යි තිබ්බා කියලා. 3යි 7යි තිබිලත් අපි හිතමු මෙතනින් මොකක් හරි මෙහෙම ඇවිල්ලා මුලින්ම අපිට හම්බ වෙනවනේ මේ විදිහට ලිව්වට පස්සේ. මුලින්ම පොදු දෙකක් හම්බ වෙනවා. එතකොට මේ මුලින්ම හම්බ වෙන ඉලක්කම් දෙක තමයි මෙන්න මේකෙදි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. මම ඉස්සෙල්ලා ඒක අයින් කරේ ඔයගොල්ලන්ට 1 2 3. ඉස්සෙල්ලා මම ලියපු ටිකේ තිබ්බේ 3 6 9 12 15 18 21 24 ඔහොම ඒ ටිකේ තිබ්බේ හොයාගන්න තිබ්බේ අපිට මෙන්න මේ 6 විතරයි හම්බුනේ. එතකොට අනිත් ඒවා නැත්තම් ඕගොල්ලෝ හිතන්න පුළුවන් මේකේ මේ 6ම තමයි මේ කුඩා පොදු ගුණාකාර විදිහට එන්නේ කියලා. නෑ අපිට මේ ඉලක්කම් අපි 10ක් ගත්තත් 4 5 6 7 8 9 කියලා 10ක් ගත්තත් මේ 10 වුණත් ඒ කියන්නේ ඉලක්කම් ලක්ෂයක කෝටි වුණත් හොයන්න පුළුවන්. එතකොට මේ ඉලක්කම් හැම එකකටම ගුණාකාර බලද්දී මුලින්ම හම්බ වෙන පොදු ඉලක්කම තමයි කුඩා පොදු ගුණාකාරය කියලා අපි හඳුනාගන්නේ. හරි. මම හිතනවා කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ට. මේක නැතුව ඉස්සරහට යන්න අමාරුයි. මෙන්න මේ IQ ගණන් වල. හරි. ඊට පස්සේ අපි බලමු. දැන් අපි දන්නවා 1යි 2යි 3යි කියන ඒවා කුඩා පොදු ගුණාකාරය ආවේ අපිට 6 කියලා. අපි බලමු මේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්නේ කොහොමද කියලා. අපිට දෙනවා 1 2 3 කියන ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා. එතකොට අපි මොකද කරන්නේ? මේ ටික මෙන්න මේ විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ මේවා ටික බෙදාගෙන යනවා ප්‍රථමක සංඛ්‍යාවයි. කියන්නේ ප්‍රථම සංඛ්‍යාව ගැන මම කලින් පාඩමක් කරා. ඒක ඔයගොල්ලන්ට අනිවාර්යෙන් වැදගත් වෙන්න ඇති. මම හිතන්නේ ඒක කරේ WhatsApp group එකටද කියලා හරියට මතක නැහැ. කොහොම හරි ප්‍රථම සංඛ්‍යා හොයාගන්න හරි ලේසි. අපිට ප්‍රථම සංඛ්‍යා පටන් ගන්න එක ගන්න නැහැ. ප්‍රථම සංඛ්‍යාවක් විදිහට දෙකේ ඉඳන් ගන්නෙ. ඒ කියන්නේ එකිනෙකට වෙනස් සාධක දෙකක් සහිත සංඛ්‍යා තමයි ප්‍රථම සංඛ්‍යා කියන්නේ. හරි. ඒවා කෙටි ක්‍රමයකට මම කියා දුන්නා. හරි ගැටලුවක් නැහැ. අපි ප්‍රථම සංඛ්‍යාවලින් මේක බෙදාගෙන යනවා. කියන්නේ ප්‍රථම සංඛ්‍යාවලින් බෙදනවා කියන්නේ තියෙන කුඩාම ප්‍රථම සංඛ්‍යාවෙන් තමයි බෙදාගෙන යන්නේ. හරි. තියෙන කුඩාම ප්‍රථම සංඛ්‍යාව කියන්නේ එක ගන්නා ප්‍රථම සංඛ්‍යාවක් විදිහට දෙක තමයි කුඩාම ප්‍රථම සංඛ්‍යාව. එතකොට දෙකෙන් බෙදුවම මේක බෙදෙන්නේ නැහැ. එක බෙදෙන්නේ නැහැ නේ දෙකෙන්. එක බෙදෙන්නේ නැත්නම් ඒක පාඩුයි ඒ විදිහම ලිව්වා. එක එහෙම ලිව්වා. එක දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඊට පස්සේ දෙක දෙකෙන් බෙදෙනවා. දෙකට දෙකේම එකයි. දෙකේ දෙකෙන් බෙදෙනවා එකයි. ඊට පස්සේ තුන බෙදෙන්නේ නැහැ නේ දෙකෙන්. තුනත් ඒ විදිහට පාඩුයි ලිව්වා. හරි. ඊට පස්සේ ඔන්න අපිට ආවා මේක බෙදෙන්නේ නැති හින්දා ඒක ඒ විදිහටම ලිව්වා. මේක බෙදෙන හින්දා මේ දෙකේ දෙකට තියෙන එකයි නම් ඒක එහෙම ලිව්වා. ඊට පස්සේ මෙතන තුන බෙදෙන්නේ තුනත් පාඩුවේ ඒ තියෙන විදිහට ලිව්වා. ඊට පස්සේ ඔන්න ආයෙ කරන්න තියෙන්නේ. ඊට පස්සේ දෙකට පස්සේ එන ප්‍රථම සංඛ්‍යාව තමයි කීයද? 3. අපි මේක බෙදලා 3යි. එක බෙදෙන්නේ නැහැ 3ෙන්. ඒක පාඩුවේ ලිව්වා. එක ආයෙ මෙතන බෙදෙන්නේ නැහැ. පාඩුව 3 බෙදෙනවා 3ෙන්. 3ට 3 ඒවා එකයි. හරි. ඔහොම බෙදාගෙන ගිහිල්ලා අපිට මේ අන්තිම පේළිය එක වෙනකම් බෙදන්න ඕනේ. මෙතන එක උනාට පස්සේ ආයෙ එකකින් විතරයි බෙදන්න පුළුවන්. එකකින් බෙදුවට වෙනසක් වෙන්නේ නැහැ ඔගේ. ඊට පස්සේ මේ බෙදලා මේ මෙතන මේ යටම පේළිය මෙහෙම එක ආවට පස්සේ මේ හැම ඉලක්කම හැම ඉලක්කමක්ම බෙදුවට පස්සේ මෙහෙම එක ආවට පස්සේ අපි බෙදන එක නවත්තනවා. ඉතින් යාට බෙදන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන මේ බෙදලා අපි බෙදලා තියෙන ප්‍රථම සංඛ්‍යාව ඔන්න වටේ ගුණ කරගෙන යනවා. මෙතන තියෙන්නේ 3 සහ 2නේ තියෙන්නේ.
එතකොට මෙතන තව අංක තිබ්බනම් ඕවට ඔක්කොම ගුණ කරගෙන යනවා. එතකොට 3 ගුණ කරනවා 2. 3 2 6. ඔන්න අපිට ආවා 1 2 3 කියන එකේ ප්‍රථම මේ කුඩා පොදු ගුණාකාරය 6යි කියලා. අපි කලිමුත් ගත්ත කුඩා පොදු ගුණාකාරය ඔයගලන්ට හොයන්නේ කොහොමද කියලා පෙන්නද්දිත් 1 2 3 කියන වගේ කුඩා පොදු ගුණාකාරය 6යි කියලා. එතකොට ඔන්න මෙතනදිත් අපි බෙදීමේ ක්‍රමයේදී කුඩා පොදු ගුණාකාරය 6 කියලා ගත්තා. අපි හිතමු මෙතන තව එකක් තිබ්බ කියලා 4ක් තිබ්බ කියලා. මෙතන 4 තිබ්බ කියලා. එතකොට එන්නේ මෙහෙමයි. 4ක් තිබ්බොත් 1 2 3 4 කියන කුඩා පොදු ගුණාකාරය හොයන්න මුලින්ම දෙකෙන් බෙදන්න පටන් ගන්නවා. 1යි 2ට 2 ඒවා 1යි. ඒ කියන්නේ මේක බෙදෙන්නේ නැති හින්දා මේක මෙහෙම ලිව්වේ. 2ට 2 ඒවා 1යි. 3 බෙදෙන්නේ නැති හින්දා 3 එහෙම ලියනවා. 4ට 2 ඒවා 2යි. හරි. ආයි පාරක් මේක දෙකෙන් බෙදන්න පුළුවන්. නේ? මෙතන දෙක තියෙනවනේ. ඒ හින්දා ආයි පාරක් දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට ආයි මොකද ගන්න? ආයි දෙකෙන් බෙදනවා. එතකොට මේක 1 බෙදෙන්නේ නැහැ. ආයි 1 බෙදෙන්නේ නැහැ. 3 බෙදෙන්නෙත් නැහැ. 2ට 2 ඒවා 1යි. ඔන්න ඔහොම. ඊට පස්සේ ආයි බෙදන්න දැන් 1 විතරයි තියෙන්නේ. ආයි අපිට පුළුවන් 3ෙන් බෙදන්න. 3ෙන් බෙදුවොත් එimhe 1 1 1 1. ඊට පස්සේ මේ හතරම කුඩා පොදු ගුණාකාර ගත්තොත් එහෙම අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ඉලක්කම් ටික ගුණ කරන්න. 3 තියෙනවා 2 තියෙනවා 2 තියෙනවා. 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. 3 වර 2 6යි. 6 වර 2 උත්තර විදිහට ඔන්න ආව 12. ඔන්න ඔහමයි කුඩා පොදු ගුණාකාර හොයන්නේ. හරි. දැන් මම ඔයාලන්ට කුඩා පොදු ගුණාකාර කියන්නේ මොකක්ද කියන එකත් කියලා දුන්නා. කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද කියලා කියලා දෙන්න. දැන් අපි දන්නවා කුඩා පොදු ගුණාකාරය මොකක්ද සහ කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද කියලා. දැන් මේ දෙක දන්නවා නම් ඉස්සරහට මම කියා දෙන ගාන හදාගන්න ගොඩක් අමාරුත් නෑ. ගොඩක් සිම්පල්. හරි. මම දෙන්නව කරන්න ගාන පොඩි කාලෙකුත් එක්ක හදලා බලමු කුඩා පොදු ගුණාකාරයෙන් මෙන්න මේ ගානට එන උත්තරේ මොකක්ද කියලා. හරි. ඔන්න ගානක් දෙනවා. අපි මේ වගේ ගාන සංකරණ වලදී කතා කරා. මේ ගාන නෙමෙයි මේ වගේ ගානක්. ඔන්න මේ ගානෙදි මෙහෙම එන්නේ. සාදයකට එනවා යම් පිරිසක්. ඔන්න සාදයකට ආව යම් පිරිසක්. කට යම් පිරිසක් ආවා x කියලා ගමු. අපි නොදන්න පදයක් හින්දා. එතකොට මේ පිරිස ආවට පස්සේ යනකොට මේගොල්ලෝ අතට අත දීලා තමයි යන්නේ. කියන්නේ දෙන්නට දෙන්න අතට අත දීගෙන යන්නේ. ඒකට මේ වගේ අතට අත දීම් සිද්ධ වෙලා තියෙනවා 210ක්. 210ක් අතට අත දීම් සිද්ධ වෙලා තියෙනවා නම් සාදයට පැමිණි පිරිස කීයද කියලා තමයි අහන්නේ. හරි. මම දැන් කුඩා පොදු ගුණාකාර කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නා. කුඩා පොදු ගුණාකාරය හොයන විදිහට කියලා දුන්නා. දැන් පුරා ඔයගලන්ට තප්පර 30කින් මේ ගණන හදන්න. දැන් පටන් ගන්න තප්පර 30. 5, 4, 3, 2, 1. මං හිතනවා ඔන්න ඔයගොල්ලෝ ගාන හදාගන්න ඇති කියලා තප්පර 30 ගිහිල්ලා ඉවර නිසා. මේක තප්පර 30ක් යන්නෙත් නැහැ. මේ වගේ ගාන හදනකොට මොකද්ද කරන්නේ? මේ වගේ සාධකයකට පිරිසක් ආව අතරක් දීම් සිද්ධ වෙලා තියෙනවා 210ක්. ඒ කියන්නේ මේගොල්ලෝ 210ක් ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙලා යම් ක්‍රියාවලියක් 210 වතාවක් කරලා තියෙනවා. එතකොට අපි දන්නවා මේක දෙන්නෙක් එකතු වෙලා තමයි අතරක් දීමක් කරන්නේ. එතකොට මොකද කරන්නේ? අතරක් දුන්න ප්‍රමාණය 210යි නම් ආපු පිරිස හොයන්න අපි දන්නවා දෙන්නෙක් අතරක් ඒ කියන්නේ අතරක් දීමක් සිද්ධ වෙනවා මෙතන ඉන්නවනේ දෙන්නෙක්. දැන් මෙයයි අතරක් දුන්නොත් ඔන්න ඒක අපි ගන්නවා ඒක අතරක් දීමක් විදියට. ඒ කියන්නේ මේ අතරක් දීම් 210ක් කියන්නේ මෙතන දින්න ඕනි මේ වගේ දෙගුණයක්. එතකොට මොකද කරන්නේ? අපි මේ ගුණ කරනවා 2කින්. 210 ගුණ කරනවා 2කින් 210 ගුණ කිරීම 2 සමාන අපිට එන උත්තරේ 420 කියලා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තමයි පාඩමට අදාළ දේ වෙන්නේ. ඔන්න අපි උත්තරේ 420 කියලා. 420 ආවා. 420 වෙනවා කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය හොයන්න පටන් ගන්න ප්‍රථම සංඛ්‍යාවෙන් බෙදන්න පටන් ගන්න. පළවෙනි ප්‍රථම සංඛ්‍යාව 2. ඒ හින්දා මුලින් දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවා ආපහු අපිට එනවා 210 කියන උත්තරේ. ඒක ආපහු මේක දෙකෙන් බෙදන්න පුළුවන්. ආයි දෙකෙන් බෙදනවා 105යි කියලා උත්තරේ එනවා. එතකොට මේක තුනෙන් බෙදන්න පුළුවන්ද? මේක තුනෙන් බෙදන්න පුළුවන්. තුනෙන් බෙදුවොත් එහෙම මෙතන එනවා 3යි 5ට 5යි 35යි කියලා. හරිනේ. 3 3 9යි එකක් ඉතුරුයි. එතකොට 5යි 15 35යි එනවා. ආයි මේක බෙදන්න බෑ තුනෙන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න ප්‍රථම සංඛ්‍යාව හොයාගන්න ක්‍රමය දන්නේ නැත්නම් ඔන්න ඔතනද ආහිර වෙනවා. කියන්නේ ප්‍රථම සංඛ්‍යාව කියන්නේ මොනවද කියලා දන්නවනම් ඔයාලා පුළුවන් 2 3 5 7 ඔහොම හදාගෙන යන්න. මම අපේ වීඩියෝ එකක් කරා ප්‍රථම සංඛ්‍යාව වලට අහුවෙන්නේ නැති. ඉතින් ඒකට ඔයගොල්ලෝ දන්නවා මෙතන දීගාවට 3ට පස්සේ එන ප්‍රථම සංඛ්‍යාව 5 කියලා. 5ට මේක බෙදනවා 7 35යි. 7 35යි ආයි මේක බෙදන්න තියෙන්නේ 7. 7න් 1යි. ඊට පස්සේ මොකද කරන්නේ? මේකෙදි අපිට කුඩා පොදු ගුණාකාරම නෙමෙයි මෙතනට ඕනේ. මෙතනදී අපි දන්නවා
කුඩා පොදු ගුණාකාර කියන්නේ මෙන්න මේ ටිකේ ගුණිතය. ඒ කියන්නේ මේක ගත්තොත් එහෙම ආපහු මේ උත්තරෙම එන්න ඕනේ. 4ක් 7 ගුණ කිරීම 5 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. හරි. ඕකෙදි මේ වගේ ගාණක් හොයනකොට අපි ගන්නේ කුඩා පොදු ගුණාකාරයම නෙමෙයි. කුඩා පොදු ගුණාකාර මේ විදිහට හොයලා අපි ගන්නේ මෙතන තියෙන අනුයාත සංඛ්‍යා දෙකක් එනවා. මෙතනදී එනවා අනුයාත සංඛ්‍යා දෙකක්. ඒ කියන්නේ අපිට මේක මෙන්න මේ ඉලක්කම් ටික දෙකකට කඩා ගන්න පුළුවන්. දෙකකට කඩා ගන්න කියන්නේ ඒක හරියටම නිශ්චිත නැහැ. මේක මෙතනින් මෙහාට එනවද මෙහෙම එනවද කියලා අපිට හැබැයි අපිට බලලා මේක සංඛ්‍යා ටික දෙකකට කඩා ගන්න පුළුවන්. එක ළඟ ඉලක්කම් දෙකක ගුණිතයක් එන විදිහට. ඒ කියන්නේ මේක අපි ගත්තොත් පුළුවන්. ඔන්න ඔයගලන්ට ගත්තොත් මෙතන තියෙනවා 7, මෙතන තියෙනවා 3. 7 ගුණ කිරීම 3 කිලියාගෙන 7 3 21යි. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මේ දෙක අයින් වුණානේ. ඔන්න 7ත් අයින් වුණා 3ත් අයින් වුණා. 5 ගුණ කිරීම 2 ගුණ කිරීම ආයි 2. 5 2 2 5 2 2. 5 2 10යි 10 2 20යි කියන ඔන්න උත්තරේ. ඊට පස්සේ මේ මොකද්ද? දෙකක් ඇවිල්ලා තියෙනවා. උත්තරයක් විදිහට පිළිතුරක් විදිහට අපිට පිළිතුරු දෙකක් එන්න බෑ. අපිට එන්න පුළුවන් එක පිළිතුරයි. එතකොට මෙතනදී අපි තෝරගන්නේ කුඩා පොදු ගුණාකාරය හෙව්වා. ඊට පස්සේ මේකෙදි අනුයාත සංඛ්‍යා දෙක හොයාගත්තා. කියන්නේ එක ළඟ තියෙන සංඛ්‍යා දෙක එක ළඟ තියෙන සංඛ්‍යා දෙකෙන් වැඩි ඉලක්කම තමයි අපි තෝරගන්නේ. ඒ කියන්නේ සාදයකට ඇවිල්ලා තියෙන පිරිස තමයි මෙන්න මෙතන ඉන්නේ. සාදයකට ඇවිල්ලා තියෙන්නේ 21 දෙනයි නම් 21 දෙනා අතරක් දුන්නාම තමයි අතට අත දීම් 21ට තමයි අතට අත දීම් 210ක් සිද්ධ වෙලා තියෙන්නේ. ඔන්න ඕකයි ඕක ගන්න සරලම ක්‍රමය. හරි මම හිතනවා ඔකත් තේරෙන්නේ නැති කියලා. අපි බලමු තවත් ගානක් හදලා ඔයගලන්ට තේරිච්ච නැති කට්ටියට සහ තේරුම් ගත්ත කට්ටියට තවත් තේරුම් ගන්න තේරිච්ච නැති කට්ටියට තේරෙන්න බලමු තවත් ගානක් හදලා ඔන්න ඔය වගේ. හරි. මේ ගානේදී මෙන්න මෙහෙමයි අපිට ගාන දෙන්නේ. හරි අපිට දීලා තියෙනවා ඔන්න ඉඩමක් තියෙනවා. මෙන්න මේක තමයි ඉඩම. ඔන්න ඕකේ ඉඩමේ කවුරු හරි මනුස්සයෙක් ඔන්න කූඤ්ඤ ගහලා තියෙනවා. ඔන්න මොම හැමතැනම ඔය කූඤ්ඤ ගහලා තියෙනවා. කූඤ්ඤ ගහලා තියෙනවා. හරි. ඔය තියෙන කූඤ්ඤ. මේක පුරාම කූඤ්ඤ ගහලා තියෙනවා. අපි දන්නේ නැහැ කූඤ්ඤ කීයක් තියෙනවද කියලා. ඔන්න ඔය හැමතැනම කූඤ්ඤ තියෙනවා. ඊට පස්සේ මොකද මේ වත්තට යන අල්ලපු විදිහට පොඩි එකක්. මුළු අණු කැලලකුත් අරන් යන්නේ. අතපය තියන් ඉන්න බෑනේ. ලණු කැලලක් අරන් ගිහලා මොකද කරන්නේ? මේ හැම කූඤ්ඤ දෙකක්ම එකට යාම විදිහට මෙයා මේ ලණු වලින් ගැට ගන්නවා. ඔන්න ඔහම මේ හැම දෙකක්ම එකට යාම විදිහට මෙයා මේ වෙයි ලණු වලින් ගැට ගන්නවා. ඊට පස්සේ මොකද ගන්නෙ? අපිට කියනවා මෙයා ගැට ගහපු මෙන්න මේ විදිහේ ලණු කෑලි තියෙනවා 66ක්. මේ විදිහ ගැට ගහපු ලණු කෑලි තියෙනවා 66ක්. ඒ කියන්නේ ඔන්න මේ ලක්ෂ දෙක ගත්තොත් ඔන්න 1යි. ඊට පස්සේ 2යි 3යි. ඊට පස්සේ මේක ගත්තොත් 4යි 5යි 6යි. ඔන්න ඔය විදිහට මේවා 66ක් තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ මේ ළමයා ගැට ගහපු ලණු කෑලි තියෙනවා නම් 66ක්. මේකේ මේ වගේ කූඤ්ඤ කීයක් තියෙනවද කියලා අපෙන් අහන්නේ. ඔන්න ඔළුව නිකන් විකාර වෙන්නේ නැති ඔන්න ඔය ගාන ඔයගොල්ලන්ට දුන්නාට පස්සේ. හරි. අපි බලමු මෙන්න මේ වගේ ගාන දුන්නොත් එහෙම කොහොමද හදාගන්නේ කියලා. අරකම තමයි. මම ඉස්සෙල්ලා කිව්වා අතට අත දීමක් වෙන්න නම් ඔන්න එක්කෙනෙක් ඉන්නවා. ඔන්න එක්කෙනෙක් ඉන්නවා. මේ දෙන්න එකතු වෙන්න ඕනේ අතට අත දීමක් වෙන්න. හරිනේ. ඊට පස්සේ අපිට කියලා තියෙනවා මෙතන කූඤ්ඤ තියෙනවා. ඔන්න කූඤ්ඤ දෙකක් එකතු කරලා තමයි මේ ළමයා හැම කූඤ්ඤ දෙකක් එකතු කරලා තමයි මෙයා මේ විදිහට ගැට ගහලා තියෙන්නේ. ඉතින් එතකොට මේ වගේ ගැට ගැහිමක් යම් කූඤ්ඤ දෙකක් අල්ලලා මේ ගැට ගහන්න මෙතන අනිවාර්යෙන් කූඤ්ඤ දෙකක් තියෙන්න ඕනේ. මේ විදිහට ගැට ගැහුවම මේක ගන්න එක ගැට ගැහිමක් විදිහට. මෙතන එක අතර අත් දීමක් විදිහට ගන්නවා වගේ. ඉතින් මේ ගාන සමානයි මේ ගාන. ඒ කියන්නේ අපිට තියෙන්නේ කලින් හදපු ක්‍රමයටම මෙන්න මේක හදා ගන්න. අපිට දීලා තියෙනවා මේකත් මකලා දාමු. අපිට දීලා තියෙනවා අරකේ අතටත් දීම් 210ක් දුන්නා වගේ මේකේ තියෙනවා අපිට ලණු තියෙනවා 66ක්. මොකද ගන්න ගුණ කරනවා දෙකෙන්. ඇයි මොකද කූඤ්ඤ දෙකක් අල්ලන්න එකට ගහලා තියෙන්නේ. ගුණ කරනවා දෙකෙන්. දෙකෙන් ගුණ කරාම 66 කියන්නේ 6 2 12යි 6 12 13යි 132යි. හොයනවා කුඩා පොදු ගුණාකාරය. ඔන්න හෙව්වම දෙකෙන් බෙදන්න ඉස්සෙල්ලා ප්‍රථම සංඛ්‍යාවකින් බෙදන්න ඕන හින්දා දෙකෙන් බෙදුවම මේක එනවා. මෙතන දෙකෙන් බෙදුවම 6යි 66යි. ආයෙ පුළුවන් දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදෙන හින්දා 33යි. ආයෙ දෙකෙන් බෙදන්න පුළුවන් දෙකෙන් බෙදන්න බෑ. තුනෙන් නම් බෙදෙනවා. තුනෙන් බෙදුවම 1යි 11යි. ආයෙ ඉතින් 11 බෙදන්න බෑ 11ත් ප්‍රථම සංඛ්‍යාව. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ටික හදාගන්න අනුයාත සංඛ්‍යා දෙකක් එන විදිහට. ඒ කියන්නේ අපිට පුළුවන් මෙතනදී මෙන්න මේ 11ට වඩා වැඩි අංකයක් එන විදිහට හදාගන්න. මේ 11 මෙතනම තියෙනවා. මෙතන ගුණ කරමත් 3 වර 2 6 6 වර 2 12යි. 12යි. ඒ කියන්නේ 3 ගුණ කරා 2කින් 3 2කින් ආයි 2කින්. මේ තුන තමයි මේ තියෙන්නේ, මේ දෙක තමයි මේ තියෙන්නේ, මේ දෙක තමයි මේ තියෙන්නේ. ඒක උත්තරේ න අපිට
3 වල 2 6 6 2 12යි කියලා. මෙතන උත්තරේ තනියෙන් ඉන්නවා 11යි කියලා. 11යි කියලා. 11 සර 12 තමයි මේ ගානේදී අපිට මේ ගානේ ගන්න පුළුවන් උත්තරේ එන්නේ. එතකොට අපි මේකෙදි ගන්නේ වැඩි ඉලක්කම. මම ඉස්සෙල්ලා කියලා දුන්නා. අතරක් දීමේ ගන්නේ අපි වැඩි ඉලක්කම. මෙතන තියෙන වැඩි ඉලක්කම 12. ඒ කියන්නේ මේ 66ක් ගැට ගහන්න නම් මෙයාට මහ වෙලාවක් ගිහලා නැහැ. මොකද කූඤ්ඤ 12 දිවිලා තියෙන්නේ. කූඤ්ඤ 12 දී ටක් ගාලා ඇදලා ගත්තම මෙයාට ඇවිල්ලා තියෙන්නේ 66ක් තමයි ළඟ ගන්නේ. ඒ කියන්නේ මෙහෙම මේක තවත් පැහැදිලිව කිව්වොත් අපි දන්න දැන් උත්තරේ 12යි කියලා. මෙහෙන් දාගමු 12යි. ඔන්න ඊටම තියෙනවා. මේවා කූඤ්ඤ තමයි 12. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. හරි. මෙයා කරන්නේ මොකද? මේ හැම එකකටම ඔන්න මේකෙන් මේකට එකක් ඇද්දා, 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 මේකෙන් ආයෙ මේකට ඇද්දා, මෙහෙම ඇද්දා. ඔන්නවම කරනවා. ඊට පස්සේ මේකෙමුත් එහෙමයි. මේකෙමුත් ආයෙ මේකට අදිනවා, මේකටත් අදිනවා, මේකටත් අදිනවා. අර සංකරණ වගේම තමයි. සංකරණ සංයෝජන වගේම තමයි. සංකරණ සංයෝජන කරන මතක නැත්නම් කරන්න පුළුවන් අපේ channel එකේ තියෙන සංකරණ සංයෝජන ගැන පාඩමක්. ඒකත් බලන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මෙයා ලනු 66ක් අදින්න මෙයාට ඕන වෙන්නේ අවශ්‍ය වෙන්නේ කූඤ්ඤ 12ක් විතරයි. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ආපහු ගන්න බලන්න. ඒකට ඔයාලට හොඳට තේරෙන්නේ මේවා ගැන හදාන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා මේක වීඩියෝ එක වැදගත් වෙන්නේ කියලා. හොඳයි නම් ලයික් එකක් දාන්න. ගැටලු තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඕනෙම අදහසක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි තවත් එකකින් හම්බ වෙමු. අපි .mark IT YouTube channel එකේ.